ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අමරිකානු පුරවැසි භාවය ඉවත් කරගනු ලැබූ නම් ලයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් ඇතුළත් වෙයි. ජනපති ලේකම්ගේ ලිපිය වැරදි නැහැ. බලෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉල්ලීමකුත් කර නැහැ. රජය අවධාරණය කරයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉල්ලීම අසාධාරණයක්. විපක්ෂීන් චෝදනා. රාජ්‍ය සේවක වැටුප් කපාදු නොකර රජයේ අනවශ්‍ය වියදම් කපා හරින්න සජිත් රජයට කියයි. මැතිවරණය වෙනුවෙන් අමාත්‍යවරුන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබා දී නැහැ. හිටපු රාජ්‍ය ඇමති ශිහාන් කියයි. කොවිඩ් නිසා වෙනස් වුණු ලෝකය. COVID-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත. අද පස්වරු 6:30 වන විට COVID-19 වෛරසය ආසාදනය වූ කිසිදු නව රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 824ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. දිනේදී මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 26 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුද්ගලයන් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. අද උදැසන කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 8 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව COVID-19 වෛරසය වලදී සුව වූ පුද්ගලයන් සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම මෙවන විට දිවයින පුරා රෝහල්වල COVID-19 වෛරසය වලදී පුද්ගලයන් 575 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මේ අතර පසුගිය දින 3 ඇතුළත කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ සිදු කළ PCR පරීක්ෂණ වලින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු වී නොමැති බවට සෞඛ්‍ය අංශ පවසනවා. එලෙස සිදු කරන ලද තවත් PCR පරීක්ෂණයක් අද කොළඹ මර්දාන ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. මර්දාන ප්‍රදේශයේ අහඹු නියතියක් ලෙස තෝරාගත් පිරිසක් අතරින් PCR පරීක්ෂණ 80ක් සහ රුධිර පරීක්ෂණ 80ක් මෙලෙස අද දින සිදු කර තිබෙනවා. අද දවසේ මේ පරීක්ෂණ සිද්ධ කරන්නේ මේ මර්දාන ප්‍රදේශය ආශ්‍රිතව අවදානම් කියලා අපි හිතන වතු ආශ්‍රිත අධික ජනාකීර්ණ ප්‍රදේශවල ජනතාව ආවරණය වන පරිදි පසුගිය දින කිහිපයේදීත් කොළඹ මහනගර සභාවේ විවිධ ස්ථානවල ඒ වගේ අපි PCR පරීක්ෂණ සිදු කරගෙන ගියා. ඒ අය අතර ඇත්තටම අපිට දැනට වාර්තා වෙච්ච බහුතරයක් රෝගීන් සහ සම්බන්ධතා පැවැත් වූ අය තමයි. ප්‍රජාව ආශ්‍රිතව කරන පරීක්ෂණ වලින් අපිට මෙතෙක් ගොඩක් වෙලාවට වාර්තා වුණේ නෑ රෝගීන්. මේ අතර රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙහි සඳහන් වන්නේ අත්අනුමතික ලෙස කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම මගින් රසායනාගාර වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙන බවයි. කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ සිදු කළ PCR පරීක්ෂණ කිහිපයක් උපුටා දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයට නව නේවාසිකාගාරයක් අද ඉදි කර තිබෙනවා. කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන දිවයිනේ ප්‍රධානතම රෝහලක් ලෙස මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනය හැඳින්විය හැකියි. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකේ ශ්‍රම දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂණික දායකත්වයෙන් මෙහි වැඩ නිම කර තිබෙනවා. අද දිනේදී වැඩ නිම කරන ලද නේවාසිකාගාරය කාමර 16කින් යුක්ත වනවා. එහි හෙද නිලධාරීන් 30 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සලසා දී තිබෙනවා. සම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් 98ක් සහ ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් 20ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන් 118 දෙනෙකු අද දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගොස් තිබෙනවා. අමරිකානු පුරවැසි භාවය අත්හලායකේ නම් සඳහන් නවතම ලයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද සඳහන් වී තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට කතාබහට ලකුණේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට දිත්ව පුරවැසි භාවයක් පවතින හේයින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවට ඇතැම් පිරිස් මත පළ කර සිටියා. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සිය නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගන්නා බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම් දීමක් සිදු කළා. කෙසේ නමුත් පාර්ශව කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය අභියෝගයට ලක් කරමින් අභ්‍යර්ථනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමටද කටයුතු කළා. එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම නිෂ්ප්‍රභා කරමින් අධිකරණයේ විසින් දන්වා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිගන්නා බවයි. මේ අතර ඇමරිකානු පුරවැසිභාවය අත්හලාගේ නම් සඳහන් නවතම ලයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී තිබෙනවා. එරට ෆෙඩරල් රෙජිස්ටර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය ප්‍රසිද්ධ කර ඇත්තේ මීට පැය කිහිපයකට පෙර ආතුවයි. ඇමරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයින්ගේ නම් ලයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමය සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය සසන ආධාරක යන්ත්‍ර ලබා දීමට ඇමරිකාව ඉදිරිපත් වීමට එකඟත්වයට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබර්ට් ඕබ්‍රයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක කවුන්සිලේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ එරට ආරක්ෂක උපදේශකවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති බවයි. රාජ්‍ය සේවක වැටුපෙන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සිදු කළ ඉල්ලීම පවතින තත්ත්වය හැමේ සිදු කළ මානුෂීය ඉල්ලීමක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ශ්‍රී ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ ජනාධිපති ලේකම්වරයා විසින් සිදු කළ මෙම ඉල්ලීම බලවත් අසාධාරණ ඉල්ලීමක් බවයි. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අදාළ ලිපිය මගින් රටේ රාජ්‍ය සේවයේ වැටුප හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක මුදලක් රජයට අවශ්‍ය බවත් එක් මසක් වැටුප නොගෙන එම මුදල වැන්දපු අනතුරු ගෙවීම සඳහා යෙදුවහොත් මේ මාස වියදම අඩු වී ආදායම වැඩිවීමෙන් අයවැය හිඟය අඩු කරගත හැකි බවත් රටේ දැඩි පීඩනයකට ලක් වී ඇති ණය කළමනාකරණයට දැඩි පහසුවක් වනු ඇති බවත් අදාළ ලිපිය මගින් දන්වා තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් යොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ගොඩනැගී ඇති අතර මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. බොහොම පැහැදිලිව සුද්ධ සිංහලෙන් මෙහි සඳහන් කරලා තියෙනවා පුද්ගලික ආයාචනයයි කියලා. දැන් මේ පරිත්‍යාගයක් කරන ලෙස ඉල්ලා සිටීම කරන කොටගෙන එතුමාව දනු කඳේ ගහන්න සූදානම් වෙලා තියෙනවා සමහර සමාජ මාධ්‍ය. මේ ඊටම අසාධාරණයි. ඉතින් එහෙම ආයතනයක් ජාතියකින් වැඩ කරන ජනතාවගෙන් කරන්නට එතුමට සුද්ධ වූ අයිතියක් තියෙනවා. ඉතින් ඒට විරුද්ධ කෙනෙකුට ඒ නොගෙවින්දීමේ පූර්ණ අයිතිය තියෙනවා. කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිතිය පවසන්නේ ජනාධිපති ලේකම්වරයා විසින් සිදු කළ ඉල්ලීම බලවත් අසාධාරණ ඉල්ලීමක් බවයි. ඉතින් මේක ඇත්තටමයි පෞද්ගලික ඉල්ලීමක් ගැන කිසිලෙසකින් දකින්නේ නැහැ. අපිට ලැබිය යුතු උත්සවපූර්ව දීවනාව අපිට අයිමි කර. අපිට තියෙන ප්‍රශ්නේ ඒක සාධාරණීකරණය කර ඇමතිවරු ගැන. ඒක හරියට බන්දුලකුණ ඇමතිවරයා රුපියල් 2500න් ජීවත් වෙන්න කිව්වා වගේ. මේ වෙනකොට රාජ්‍ය සේවයේ ඉහළ අමාත්‍යාංශ ලේකම්වරු විශාල පිරිසක් වැටුප් දෙකක් ලබා ගන්නයි. විශ්‍රාම වැටුප සහ වැටුප ලබා ගන්න අය ගොඩක් ඉන්නේ. නැවත සේවයට ඇවිල්ලා දීමනා ලබා ගන්නවා. ඉතින් මේගොල්ලන් තමන්ගේ වැටුප මාසයක් නෙමෙයි සම්පූර්ණ වැටුප උනත් පරිත්‍යාග කරන්න පුළුවන්. ඔවුන්ට ලැබෙන ආදායම් දෙකක් රජය විසින් ආදායම් දෙකක් ලබා දෙනවා. ආණ්ඩුවට අපි කියනවා ඔහෙලගේ අනවශ්‍ය ඒ නාස්තිකාරී වියදම් ටික ඉස්සලා නතර කරන්න. රටේ ජනතාවට ඒ ආදර්ශය දෙන්න. කෝටි ගණන් කොල්ල කාපු දේපල තියෙනවා. ඒ දේපල ටික නැවත පවර්ලා දෙන්න. ඒවයින් දේසි කළා මුදල් ඕනේ නම් හොයාගන්න. එහෙම නැතුව රාජ්‍ය සේවකයාගේ බඩට ගහන්න සූදානම් වෙන්න එපා. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද මෙලෙස අදහස් පළ කළා. රාජ්‍ය සේවකයෝ 4 අතේට ණය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ පඩිය තියලා නිවාස ණය අරන් තියනවා, වාහනයක් ගන්න ණය අරන් තියනවා. මේ විදිහට අමාරුම වෙලාවේ මේ මාසෙක පඩියක් දුන්නොත් ඉතින් මේව ඔක්කොම තියෙද්දි රාජ්‍ය සේවකයන්ගේ මෙහෙම ඉල්ලන එක අසාධාරණයි. එහෙම ඉල්ලීමක් කරපු එක සාධාරණ නැද්ද කියන එක වෙනම තර්ක කරන්න පුළුවන්. දැන් අපි මෙහෙමනේ වෙන්නේ. අපිට වැරද්දක් හොයන්න ඕන නම් ඕනෑම වැඩක වැරදි 100ක් හොයත හැකියි. මේ විපක්ෂයේ කුහකකම LTT එකේ තිබ්බේ නැහැ. එහෙම සීලාචාරකමක්වත් මේ විපක්ෂයට නැහැ කියලා තා කනගාටුවෙන් කියන්නට ඕන.
ඔය පී.බී. ජයසුන්දර මහත්තයලම උපදෙස් දෙන කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය ඇමතිවරුන්ට වාහන වලට ශප වාහන වලට වියදම් අඩු කරගෙන නැහැ. ඒව කපාගෙන නැතුව ගහෙන් වැටුණු මිනිහට ගොනාන ඉන්න වගේ අද මේ රාජ්‍ය සේවකයින්ට ඉදිරිපත් කරන බලහත්කාරයට මුළු සමාජයක් හැටියටම විරුද්ධ වෙන්න ඕන. කිසිම රාජ්‍ය සේවකයෙකුට බලකිරීමක් කරලා නැහැ. ඔවුන්ගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් පමණයි සිදු කරලා තියෙන්නේ. ඒ ආකාරයට දෙන්න පුළුවන් උදවිය ඇති, දෙන්න බැරි උදවිය අනිවාර්යයෙන්ම ඉන්නවා අපි දන්නවා. හැබැයි තමන්ගේ පඩියෙන් යම් කිසි ප්‍රතිශතයක් පාර්ලිමේන්තුව කැඳවල රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න අවශ්‍ය නීති රීති සකස් කරලා පාර්ලිමේන්තුව කැඳවන්න අපි මේ යෝජනාවට අපේ ඡන්දය දෙනවා. රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බැරි වුණොත් ආණ්ඩුව ෂට්ඩවුන් වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු නොකර රජයේ අනවශ්‍ය වියදම් කපා හරින ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් මේ මොහොත වන විට අපේ රටේ රාජ්‍ය ශාස්ත්‍රයේ රාජ්‍ය සේවකින් අතර ඉතාමත්ම ආందోලනාත්මක කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉදිරි අනාගතයේදී Tamanට ලැබිය යුතු ඒ වැටුප ලැබෙයිද නැද්ද කියන කාරණාව පිළිබඳව. පැහැදිලිවම රජයට අපි කියන්නට ඕන රාජ්‍ය සේවකින්ගේ වැටුප් ඒ ආකාරයෙන්ම ගෙවන්නට රටක් හැටියට රජයක් හැටියට සෑමෝම බැඳිලා සිටිනවා. ඒ වගකීම පැහැර හරින්නට අපි කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. එනිසා රජයේ වගකීම රජයේ යුතුයකම එලෙසම ඉෂ්ට කරන්නට ඕන. විශේෂයෙන්ම මේ රජයේ බලයට පත් කරන්නට අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයන් දැඩි කැපකිරීමක් කරලා ඒ තමන්ගේ විශ්වාසය රජයෙන් ඉල්ලීමක් කරනවා රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනක් ඒ තබපු විශ්වාසය කඩ කරන්නට. අපේ අදහස වුණේ කුමන පරිසරයක් තුල හෝ අපේ රටේ රාජ්‍ය සේවකින්ට තිබුණු සහනයටත් වැඩි ඉදිරියට සහනය ලබා දෙන්න. නමුත් ජනතා තීන්දුව මත ඒ අවස්ථාව අපට ලැබුණේ නැහැ. එhmenan මේ අවස්ථාව ලැබුණු මේ රජයෙන් මම ඉල්ලීමක් කරනවා. අධිවේගී මාර්ගවලට කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් වෙන් කරනව වෙනුවට කරුණාකරලා රාජ්‍ය සේවකින්ගේ වැටුප් එලෙසම ලබා දෙන්නට ඒ මුදල් උපයෝගී කරගන්න. රජය නියෝජනය කරන කිසිදු මැති ඇමතිවරයෙකුට හෝ අපේක්ෂකයෙකුට රජය මගින් මැතිවරණය වෙනුවෙන් කිසිදු රජයේ දීමනාවක් ලබා දී නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝකයේම ව්‍යසනකාරී වසංගතකාරී වෛරසය හරහා පහසුතාවයන් වලට පත් වෙලා තියෙන අවස්ථාවක ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඉතාම ප්‍රශංසනීය වැඩ කටයුත්තක් කරනවා කියන කාරණාව පක්ෂ ભેදකින් තොරව අපේ රටේ ජනතාව පිළි අරගෙන තියෙනවා වගේම ලෝකයේ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපි සතුටු වෙන්න ඕනි ශ්‍රී ලංකාව කුඩා රටක් වෙලා දියුණුයිසේ සලකන රටවල් වලට වඩා සාර්ථකව ජනතාවත් අපහසුතාවයන්ට පත් නොකර මේ මර්ධන ව්‍යාපාරය කරගෙන යෑම කොරෝනා. ඉතින් මෙහෙම යද්දී විපක්ෂයට දේශපාලනීකරණය කරන්නේ නැත්නම් රජයට සහයෝගය දක්විය යුතුයි. ඊළඟට කියනවා මේ හිටපු රාජ්‍ය අමතිවරුන්ට රුපියල් 2,40,000ක දීමනාවක් මේ වෙන විටත් ලැබෙන්න සලස්සලා තියෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි සම්පූර්ණයෙන්ම හිටපු රාජ්‍ය අමතිවරු හැටියට ඒක ප්‍රතික්ෂේප කරනවා. මාර්තු මාසයේ දෙවනිදා පාර්ලිමේන්තුව විසිරෝපු දවසේ ඉඳලා ඒ කිසිම මන්ත්‍රීවරයෙක් හෝ රාජ්‍ය අමතිවරයෙක්ගේ දීමනාව ලබන්නේ නැහැ. රජය නියෝජනය කරන මැති අමතිවරුන් අපේක්ෂකයන්ට මැතිවරණය වෙනුවෙන් කිසිම රජයේ දීමනාවක් ලබා දෙන්න කටයුතු කරලත් නැහැ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දිවයින පුරා ජනතාව සම්පත තෙමකුල මහත් බැතියෙන් සම්වරනු ලැබුවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා වෙසක් පෙරහර මංගල්‍යය සම්ප්‍රදානුකූලව ඊයේ දින පවත්වනු ලැබුවා. වෙනත් වෙසක් පුන් පොහෝ දිනවලදී දළදා මාලිගාවේ වෙසක් පෙරහර කාර්ය කරවන කෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් අලයතුන් හා නර්තන කණ්ඩායම්ගෙන් සමන්විතව මහනුවර නගරයේ වීදි සංචාරය කරනු ලබනවා. කෙසේ නමුත් මෙවර පෙරහැර මාලිකාව ඇතුළත පෙරහරක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්. ශ්‍රී දළදා මාලිකාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් තේවාව බාර නාහිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේදංකර හිමියන් විසින් පෙරහර කරඬුව වැඩමවීම සිදු කරනු ලැබුවා.
ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින මාලිකය වටා ප්‍රදක්ෂිනා කරන ලද පෙරහර නැවත ගෙවිදීම සිදු වුණා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පෙරහර වීදි සංචාරය නොකළත් පැරණි සම්ප්‍රදානුකූලව මෙම පෙරහැර පැවැත්වීමට දියවඩන නිලමේතුමන් විසින් කටයුතු කර තිබුණා. මේ අතර රට පුරා පැන නැගී ඇති ව්‍යසනකාරී තත්ත්වය පහවී ලෝවැසි සියලු දෙනා හා රටවැසි සියලු ජනතාවගේ සිත් සතන් පහන් වේවා යන ඒකායන ප්‍රාර්ථනීය මුල් කර ගනිමින් රට පුරා ජනතාව වෙසක් පොහොය දිනයට සමගාමීව පහන් දැල්වමින් වෙසක් කුඩු ප්‍රදර්ශනය කරමින් හා විවිධ සැරසිලි සිදු කරමින් නිවෙස් තුළට වී සෞඛ්‍යාරක්ෂිතව වෙසක් උත්සවය සැමරීමට කටයුතු කළා. එමෙන්ම වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කුඩා දරුවන් සඳහා වෙසක් කූඩු නිර්මාණය සඳහා අවශ්‍ය උපකරණ නොමිලේ ලබා දී ඔවුන් විසින් නිර්මාණය කරනු ලද වෙසක් කූඩු බේරේවැව ඓතිහාසික සීමා මාලික පුදබිමේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. 2019-2020 ශ්‍රීපාද වන්දනාවාරය ඊයේ දිනට යෙදුණු පොහෝ දිනෙන් අවසන් වුණා. යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි ලක්ෂපාල යුද හමුදා කඳවුරේ අනදින නිලධාරී ලුතිනල් කර්නල් නිලන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ලක්ෂපාල යුද හමුදා කඳවුරේ බද පිරිස් විසින් ශ්‍රීපාද උඩමළුවේ අද උදැසන බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව සදාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලිගයක තැන්පත් කර නන්දතන්‍ය බෞද්ධ මධ්‍යස්ථානය කරා වැඩම කරනු ලැබුවා. කොරෝනා වෛරසය ලෝකයටම යලි යමක් සිතන්නට ඉදිරි කර තිබෙනවා. වෛරසයේ භයානක ස්වරූපය තුළින් අප සැම ගත කළ ජීවිතය හරිද වැරදිද යන්න පිළිබඳව මිනිසාම යලි සිතා බැලිය යුතුයි. මේ කොවිඩ් සමග වෙනස් වුණු ලොව අපූර්ව අපි හරිම කැමති අනිකව අභිබවා යන්න, පරාජය කරන්න. කොයි මොහොතේ දිනන්න අපි හරිම කැමති. හැම දෙයක්ම අභිබවමින්, පරාජය කරමින්, විනාශ කරමින් සිත්සේ යන්න හදපු අපේ ගමන අද නතර වෙලා. අල්ලපු ගෙදර කෙනත් එක්ක සටන් කරලා දිනුවා. ගමේ කෙනත් එක්ක සටන් කරලා දිනුවා. නගර මිනිහත් එක්කත් සටන් කරලා දිනුවා. එතනින් අපි නැවතුනේ නැහැනේ. රටවල් එක්කත් තරඟ කරලා, යුද්ධ කරලා අපි දිනන්න හැදුවා. ඉතින් මිනිසා, ඒ කියන්නේ මේ අපි හිතුවා අපිට හැම දෙයක්ම පරාජය කරලා යන්න පුළුවන්, දිනන්න පුළුවන්. ස්වභාව ධර්මයක් පරාජය කරන්න පුළුවන්. අපිට අභියෝගයක් නෙවෙයි කියලා. ඒ නිසාම වෙන්න ඇති ස්වභාව ධර්මය අපිට පාඩමක් ඉගැන්නුවද නැතිනම් පාඩමක් කියලා දුන්නද කියලා අපිට අදටත් හිතා ගන්න බැරි. අද බලන්න අපි කැත කරපු, අපි විනාශ කරමින් තිබුණු අපේම ලෝකය අද කොච්චර වෙනසකට ලක් වෙලා තියෙනවද කියලා. ගහකොළ ඇලදොල විතරක් නෙවෙයි, අපි කූඩු කරපු සත්තු අද නිදහසේ හැසිරෙනවා ලෝකේ පුරාම. ඒත් අපි අද කූඩු වෙලා ඕසෝන් ස්තරයේ පවා විනාශ වුණු කොටස යලි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙද්දී ඔබ මේ දකින්නේ ලෝකේ විවිධ රටවල නගරාශ්‍රිත ප්‍රදේශ, ජනාකීර්ණ ස්ථානයන්, මිනිසුන් ලක්ෂ ගණනින් වාසය කළ ස්ථානයන් අද පරිසරයට ඕන විදිහට අපූරු ලෙස හැඩගැසී ඇති ආකාරය. මේ අපේ රට. අපේ රටෙත් මේ සැබෑ ස්වාභාවික වෙනස දැන් සිද්ධ වෙලා. ඔබ මේ දකින්නේ ගෙන්දගම් පොළව, කොළඹ. මිලියනයකට අධික ජනතාවක් දෛනිකව සැරිසරු වැඩ රාජකාරී කරපු මේ වැඩබිම අද හිස් වෙලා. මේ
අතිශය ජනාකීර්ණ කොළඹ අද බොහොම අපූරු පාරිසරික චිත්‍රයක් මේ විදිහටම වලා තියෙනවා. වාතාශ්‍රයේ බොහොම පිරිසිදුයි. සිසිලස දෙන ගස් කොළන්, ඇසට අපූරු දර්ශනයක් ලබා දෙන මල් ගස් අපි අද කොළඹත් අපූරුවට දකිනවා. ජනාකීර්ණ නගරයක් බවට පත්වී තිබූ කොළඹ නගරය ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ දිනවල ජන ශුන්‍ය නගරයක් බවට පත්වී තිබෙනවා. වෙන නගර වගේම කොළඹ නගරයත් මේ දිනවල පවතින්නේ ඉතාමත් පාළු ස්වභාවයක්. කෙසේ වෙතත් අප වෙනදා නොදැකපු සොඳුරු දසුන් කිහිපයක් පාරිසරික සුන්දරත්වයක් අප මේ දිනවල කොළඹ නගරය තුලින් දකිනවා. භයානකයි. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒත් අමතක කරන්න එපා. මේ තුලින් ඉගෙන ගන්න, හැදෙන්න පාඩම් රසක් ස්වභාව ධර්මයක් අපිට කියලා දීලා තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකා කංචතෙල් සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම එක්ව රාජ්‍යයේ ආයතන විස බීජ හරණය කිරීම සඳහා අවශ්‍ය විස බීජ නාශක දියර ලිටර් දසදහසක් පරිත්‍යාග කිරීම අද කොළඹදී සිදු කෙරුණා. දේශීය රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් ආයතනය සමගින් එක්ව COVID-19 වසංගත තත්ත්වය පැතිරීමේ අවධානම අවම කිරීම සඳහා පූර්වෝපාය පියවරක් ලෙස මහනගර සභා, පළාත් සභා, නගර සභා සහ අනෙකුත් අවශ්‍ය රජයේ ආයතන විෂ බීජ හරණය කිරීම සඳහා අවශ්‍ය විෂ බීජ නාශක දියර ලීටර දසදහසක් පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබුවා. මෙම විෂ බීජ නාශක දියර බාරදීම අද දින සිදු වූ අතර මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය, හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගමේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා, ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත විජේසිංහ මහතා සහ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියා. මේ රෝග වසංගතයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් තිබෙන විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ ක්‍රමවේදයන් තිබෙනවා. ඊට අමතර පොදුවේ ගත්තාම එහි ආරක්ෂිත බවට වඩා අපේ මනසේ තිබෙනවා මේ විස බීජ හරණය කිරීම, ඒවා පිරිසුදු කරලා දීම ඉතා අවශ්‍යයි කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි සිදු කරන්නේ 11 වෙනිදා ලංකාවේ රාජ්‍ය ආයතනවල සේවය ආරම්භ කිරීමට පෙර හෙට සහ අනිද්දා දෙදින තුළ ලංකාව පුරාම උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව මේ පිරිසුදු කිරීම කරනු ලබනවා. එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් මෙම අවධානම් අවස්ථාවේ සාමාන්‍ය ජනතාවට සේවා සපයමින් රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා පෙරමුණේ සිටින ආර්ථික සංවර්ධන නිලධාරීන් 10,400ක් සඳහා සනීපාරක්ෂක දියර සහ මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනද පවත්වනු ලැබුවා.
අදට අපි ඔබෙන් සමුගන්නවා. යලිතම මොහෙට උදැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.